හැමෝටම ආයුබෝවන් දරුවනේ. නැවත වරක් අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩමට අවතීර්ණ වෙන්න යන්නේ. පසුගිය පාඩමෙන් අපි ඉලෙක්ට්‍රොනික උපාංග දෙකක් ගැන කතා කළා. සන්ධි ඩයෝඩය සහ ආලෝක විමෝචක ඩයෝඩය ගැන. අද අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගය තුන්වෙනි උපාංගය හැටියට ට්‍රාන්සිස්ටරය ගැන. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භක අවධියේදී සංඥා වර්ධක පරිපථ වගේම පරිගණක යන්ත්‍රවල ප්‍රධාන ඉලෙක්ට්‍රොනික උපාංග ලෙස ක්‍රියාත්මක වුණේ ක්‍රමේණ කපාටය කියන උපකරණ. අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියනවා වැකුම් ටියුබ් කියලා. ඒ ක්‍රමේණ කපාට පාවිච්චි කරාම අවාසි හතරක් සිද්ධ වුණා. ඒ ක්‍රමේණ කපාටයේ තිබුණ වීදුරු ආවරණ ඒ නිසා ඒක බිඳෙන සුළු වුණා. ඊළාට ඒක විශාලත්වයෙන් වැඩි නිසා මොකද වෙන්නේ? උපකරණය විශාල වුණා. අතිවිශාල විදුලියක් වැය වුණා. ඒ වගේම අධිකව රත් වුණා. එසා මෙන්න මේ අවාසිදායක තත්ත්ව නිසා ඒක භාවිත කිරීම තරම් සුදුසුුනේ නැහැ. ඔයාලට මේ පින්තූරේ පේනවා ඇති මේ වම් පැත්තේ තියෙන්නේ ක්‍රමේණ කපාට නැත්නම් වැකුම් ටියුබ් එක. ඔයාලට පේනවා විශාල බල්බයක් වගේ උපකරණයක්. ඒක අර්ධ තුනක් තියෙනවා. බින්දෙන සුළු ස්වභාවයක් මේකේ තියෙනවා. දකුණු පැත්තේ තියෙන්නේ ඒ වන විට මේ ක්‍රමේණ කපාට පාවිච්චි කළ හදපු කම්පියුටරයක්. ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති දැන් තියෙන කම්පියුටරේ ඉස්සර තිබිච්ච එකේ අතර වෙනස. ඔයාලට පේන ඇති මේ සම්පූර්ණ මේ ගොඩනැගිල්ලම එක කම්පියුටරයක්. දැන් ඒක ඉස්සර විශාල වුණේ ඇයි? ඒ සඳහා පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික උපාංගය විශාල වූ නිසා. දැන් ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න අද වෙනකන් එහෙම තිබුණා නම් අපි කොහොමද කම්පියුටරකින් වැඩ කරන්නේ? දැන් කම්පියුටරින් කරන වැඩ ටිකෙන් 10න් එකක්වත් 100න් පංගුවක්වත් එදා තිබිච්ච කම්පියුටරින් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ විශාල වුණා. කලේ සාමාන්‍ය ගණනය කිරීම පමණයි. වැඩ කරන්න කීප දෙනෙක් අවශ්‍ය වුණා. ඊට පස්සේ මේ අවාසිදායක තත්ත්ව මගහරව ගන්න පිළියම් හෙව්වා. ඒකට පිළියමක් හදනවා 1947 දී ජෝන් බර්ඩින්, වෝල්ටර් බ්‍රිටන් සහ විලියම් සොක්ලි කියන ඇමරිකානු ජාතික විද්‍යාඥයන් දෙදෙනා සන්ධි ට්‍රාන්සිස්ටරය නිර්මාණය කළා. ඒ විශේෂ නිර්මාණය නිසා ඒගොල්ලන්ට 1956 දී භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග හම්බ වෙනවා. ඒතර සන්ධි ට්‍රාන්සිස්ටරය හැදුවට පස්සේ අර කම්පියුටරේ ඊට වඩා කුඩා වුණා. ඊට වඩා වේගය වැඩි වුණා. අද වෙන විට ඔයගලන්ට පේනවා ඇති දකුණු පැත්තේ තියෙන කම්පියුටරය. දැන් අර විශාල ගොඩනැගිල්ලක් හදලා තිබිච්ච කම්පියුටරේ කොහොමද මේ අත උට්ට ආවේ? ඒ අත උට්ට එන්න තරම් කුඩා වෙන්න හේතුව වම් පැත්තේ තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඉදි කටුවක්. අපි සාමාන්‍ය රෙදිමාන් පාවිච්චි කරන ඉදි කටුවක්. මේ කඹයක් වගේ ඔයගලන්ට විශාල කරලා පෙන්නන්න මේ ඉදි කටුව වශයෙන් දාලා තියෙන නූල. ඒතර ඉදි කටු සිදුරාසයෙන් නූලක් දාපුවම තව කුඩා හිඩසක් ඉතිරි වෙනවා. ඒ හිඩස තුලින් දාලා තියෙන්නේ මයික්‍රෝ චිප් එක. ඒතර චිප් එකේ තියෙන සර්කිට් එකේ අර ට්‍රාන්සිස්ටර් ලක්ෂ ගානක ඒවා පරිපථ තියෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති අපි ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙනුවාට තව එහාට ගිහිල්ලා මේක ඉතා දියුණු තත්ත්වයක අද වෙනකොට තියෙනවා. ඒතර මේ මයික්‍රෝ චිප් හදන්න ගත්තට පස්සේ තමයි මේ උපකරණ ඉතා කුඩාවට නිර්මාණය කරන්න පුළුවන් වුණේ. ඒ වගේම වේගය වැඩි වුණා. ඊළඟට ඒවෙන් කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය එන්නෙන්නම වැඩි වුණා. එතකොට අපි මේ කතා කරන්න යන්නේ ට්‍රාන්සිස්ටරේ ව්‍යුහය ගැන. ඒ ට්‍රාන්සිස්ටරේ ව්‍යුහය ආකාර දෙකකට අපිට කියන්න පුළුවන්. එක වර්ගයක් තියෙනවා PNP ට්‍රාන්සිස්ටර්, තව වර්ගයක් තියෙනවා NPN ට්‍රාන්සිස්ටර් කියලා. අපි බලමු මේ දෙකේ කොහොමද අභ්‍යන්තර ව්‍යුහය හදලා තියෙන්නේ කියලා. PNP ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ
අපි ඉස්සෙල්ලා කතා කළා අර p සහ n වර්ගයේ අර්ධ සන්නායක ගැන. ඒතර p වර්ගයේ අර්ධ සන්නායක කොටස් දෙකක්. උදාහරණ මේ හතු පාටින් පේන දෙපැත්තෙන් මම කලිනුත් කිව්වා මේ කුහර තියෙන්නේ p වර්ගයේනේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ දෙපැත්තෙන් තියෙන p වර්ගයේ අර්ධ සන්නායක කොටස් දෙකක්. මැද තියෙනවා n වර්ගයේ අර්ධ සන්නායක කොටස. එතකොට p වර්ගයේ අර්ධ සන්නායක කැබලි දෙකකට n වර්ගයේ අර්ධ සන්නායක කැබලක් මැදිකල් එකිනෙක සම්බන්ධ කරාට පස්සේ තමයි PNP කියන ට්‍රාන්සිස්ටරේ නිර්මාණය වෙන්නේ. ඒතර මේ කොටස් තුනට සම්බන්ධ වෙන සන්නායක තුන අග්‍ර තුනක් හැටියට පිටට එනවා. ඊළඟට අපි බලමු NPN කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. එතකොට අර PNP හැදුවා වගේම NPN කියුවාම අපිට පැහැදිලි අකුරු තුනෙම කියන්න පුළුවන් n වර්ගයේ සන්නායක දෙකක් නැද p වර්ගයේ අර්ධ සන්නායක බැලක් තියෙන්න ඕන කියන එක. તો නිල් පාටින් මේ පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන සහිත n වර්ගයේ සන්නායක කොටසක් අර්ධ සන්නායක කොටසක්. මේ පැත්තේ තියෙනවා n වර්ගයේ අර්ධ සන්නායක කොටසක්, මැද තියෙනවා p වර්ගයේ අර්ධ සන්නායක කොටසක්. එතකොට හැදෙනවා NPN ට්‍රාන්සිස්ටර්. එතකොට NPN සහ PNP ට්‍රාන්සිස්ටර් වල අග්‍ර තුනක් තියෙනවා. ඒ අග්‍ර තුන අපි හඳුන්වනවා E අකුරෙන් අපි සංකේතවත් කරනවා එමීටර්, ඒ කියන්නේ විමෝචකය. B අකුරෙන් සංකේතවත් කරනවා බේස්, ඒ කියන්නේ පාදම. C අකුරෙන් සංකේතවත් කරනවා සංග්‍රහකය, ඉංග්‍රීසියෙන් අපි කියනවා කලෙක්ටර් කියලා. මේ අග්‍ර තුන එක් එක් ට්‍රාන්සිස්ටර් වර්ගවල පිහිටන අණුපිළිවෙල වෙනස් වෙනවා. ඒතර මෙතන මේ ට්‍රාන්සිස්ටර් වර්ග තුනක් තියෙනවා. මේ තුනේ පිළිවෙල වෙනස්, මේ දෙක යන සමානයි, සමහර ඒවා වෙනස් වෙනවා. ඒක දැනගන්න ඕනි පරිපථයකට සම්බන්ධ කරගන්න. මේ දෙකේ පරිපථ සංකේතවලත් වෙනසක් තියෙනවා. NPN ට්‍රාන්සිස්ටරේ බලන්න මේ පරිපථයේ මේ පහළට තියෙන ඉර, තෙලින් තියෙන ඉර තමයි අපි පාදමය නැත්නම් බේස් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අර මුලින් කියපු view එකත් එක බැලුවාම මැද තියෙන කෑල්ල තමයි මේ පහළට තියෙන ඉර. ඒක බේස් එක. එතකොට NPN ට්‍රාන්සිස්ටර් එක බේස් එක P නේ. එතකොට මේ එමීටර් එක N වෙන්න ඕන. කලෙක්ටර් එකත් N වෙන්න ඕන. එතකොට අපිට පැහැදිලි මේ ඊතලයක් ගහලා තියෙන්නේ ඇයි? ධාරාව යන දිශාව, ධාරාව යන පැත්ත. අපි කලින් ඩයෝඩේදී කතා කළා මේ සන්ධියක් කරලා ධාරාව යන්නේ P සිට N ට කියන. ඉතින් එහෙනම් පැහැදිලි මේ ඊතලයේ එළියට තියෙනවා කියන්නේ බේස් එක P වෙන්න ඕනේ. බේස් එක P නම් ඒ ට්‍රාන්සිස්ටර් වර්ගය මොකක්ද? NPN. ඉතින් මම කලිනුත් කිව්වා මේ සංකේත හදන්න කිසියම් තේරුමක් ඇතුව. ඒ නිසා ඒවා වරද්දන්න බෑ. ඒවෙන් අපි වර්ගය අඳුන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඊතලයේ එළියට තියෙන මතක තියාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඊතලයේ එළියට තියෙනවා නම් NPN, ඊතලයේ ඇතුළට තියෙනවා නම් PNP කියලා අපිට ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සාර්ථකයි මතක තියාගන්න මැද එක තමයි මේ පහළට තියෙන ඉර. ඒතර මැද එක P නම් NP. මැද එක N නම් PNP. ඒතර P දෙන්න කියලා හොයන්නේ කොහොමද? P සිට N තමයි ධාරාව යන්නේ. දැන් මෙතන PNP එකේ මොකද වෙලා තියෙන්නේ බලන්නකො. බේස් එක පැත්තට ධාරාව යනවා. බේස් එක පැත්තට ධාරාව යනවා නම් මේක N වෙන්න එපා. එතකොට බේස් එක N නම් ඒ ට්‍රාන්සිස්ටරය PNP වෙනවා. මතක තියාගන්න හොඳට මේ විභාගයට මේ අග්‍ර තුන x y z කියලා දාලා අග්‍ර තුන අඳුර ගන්න වෙනවා. ට්‍රාන්සිස්ටර් වර්ගය අඳුර ගන්න වෙනවා. සමහරවිට දීලා තියෙන පරිපථයේ ට්‍රාන්සිස්ටරේ කුමක්ද කියලා පළවෙනි ප්‍රශ්නේට අහන්න පුළුවන්. ඊළඟට බලමු PNP ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය. ට්‍රාන්සිස්ටරයක පරිපථ දෙකක් අපි සකසනවා. විමෝචකයයි පාදමයයි සම්බන්ධ කරලා එක පරිපථයක් හදනවා. ඒකට තමයි අපි සංඥාවක් දෙන්නේ. ඒ පරිපථයට අපි කියනවා ප්‍රධාන පරිපථය. හැම වෙලේම මේ පරිපථය පෙර නැඹුරු කරලා තියෙනවා. ඒකේ අක්‍රමාරු වෙන්න බෑ. ඊළඟට B හා C. ඒ කියන්නේ පාදමයයි
සංග්‍රාහකයක් සම්බන්ධ කරලා හදන පරිපත්‍ය අපි කියනවා ප්‍රතිදානය. ඒක අනිවාර්යෙන් පසු නැඹුරු කරලා තියෙන්න ඕනේ. ඒ දෙක විශේෂයෙන් මතක තියාගන්න. ප්‍රධාන පරිපත්‍ය පෙර නැඹුරු කළ යුතුයි. ප්‍රතිදාන පරිපත්‍ය පසු නැඹුරු කළ යුතුයි. දැන් අපි බලමු PNP ට්‍රාන්සිස්ටරයක් කොහොමද මේ පෙර නැඹුරු පසු නැඹුරු තත්ත්වයට පත් කරන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා පාදමය කියන්නේ B නේ බේස් එකනේ. පාදමයයි විමෝචකයයි සම්බන්ධ කරලා හදලා තියෙන මෙන්න මේ පරිපතර කියනවා ප්‍රධානය. ඒතර ප්‍රධානය පෙර නැඹුරු කරන්න ඕනේ කොහොමද? ඒතර බලන්න ඕනේ මේ කෝෂේ මේ පැත්ත ධනනේ එහෙනම් ඇනෝඩේට හයි වෙලා තියෙනවා. ඒතර P වර්ගය අධසන්නයකාර තමයි ඒක සම්බන්ධ කරන්නේ. කෝෂේ ඍණාග්‍රය N වර්ගය අධසන්නයකාරට සම්බන්ධ කරලා තියෙනවා. අන්න එතකොට මේ කොටස මෙන්න මේ සංදිය පෙර නැඹුරු නිසා IB කියලා කුඩා ධාරාවක් ගලනවා. ඒ ගලන්න හේතුව තමයි මේ ධනාග්‍රයෙන් කුහර විකර්ෂණය වෙන කුහර මෙහෙට යනවානේ. ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවානේ. ඒතකොට මේ ආයත ප්‍රදේශ තුනී වෙනවා. තුනී වෙන හන්දා කුඩා IB ධාරාවක් ගලා යනවා. කුඩා IB ධාරාවක් ගලා යනවා. එතකොට ආයත ප්‍රදේශ තුනී වෙන හන්දා C පැත්ත මොකද වෙලා තියෙන්නේ? ඒක පසු නැඹුරු කරලානේ තියෙන්නේ. පසු නැඹුරු කරලා තියෙන්නේ. එතකොට IB ධාරාවක් කුඩා IB ධාරාවක් ගලා යනකොට කුහර විශාල ප්‍රමාණයක් C දෙසට යනවා. කුහර විශාල ප්‍රමාණයක් C දෙසට යනවා. විශාල ප්‍රමාණයක් C දෙසට යනවා කියන්නේ විශාල ධාරාවක් C වලින් එළියට යනවා කියන්නේ. ඒ ධාරාවට අපි කියනවා IC ධාරාව කියලා. එතකොට PNP ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරන්නේ මේ විදිහට. ඒකේ විස්තරය මෙතන තියෙනවා කියවන්න. NPN ට්‍රාන්සිස්ටරයක් කොහොමද වෙන්නේ කියලා බලමු. ඒතකොට ඒකෙත් අපි BE පරිපථය නැත්නම් ප්‍රධාන පරිපථය පෙර නැඹුරු කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම මේ කොටස N කොටසක් නිසා ඒක ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනෝනේ. බේස් එක P කොටසක් නිසා ඒක ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. අන්න එතකොට IB ධාරාවක් මේ අතට ගලනවා. IB ධාරාවක් ගලනවා මේ ඉතල වලින් පෙන්නන ධාරාව ගලන පැත්ත. එතෙන්දිත් වෙන්නේ මොකද? මේ ආයත බෙස තුනී වෙනවා. ඒ තුනී වෙන නිසා C පැත්ත ධන වශයෙන් ප්‍රබල වෙලා තියෙන අන්න ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් C පැත්තට යනවා. ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් යනවා කියන්නේ I ධාරාව C වලින් ඇතුල් වෙලා E පැත්තට යනවා. විශාල ධාරාවක් E වලින් පිට වෙනවා. C වලින් ඇතුල් වෙලා E වලින් එළියට යනවා. පැහැදිලිද? BE සංදිය පෙර නැඹුරු නිසා මොකද වෙන්නේ? මේ කුහරයි ඉලෙක්ට්‍රෝනයි සම්බන්ධ වෙලා මේ ආයත ප්‍රදේශ තුනී වෙනවා. ඒ තුනී වෙන නිසා තමයි C වලින් විශාල ධාරාවක් ඇති වෙලා I E වලින් පිට වෙලා යනවා. මෙතන තියෙනවා ඒ විස්තරය කියවන්න.
ඊළඟට බලමු ට්‍රාන්සිස්ටර් එක වර්ධක ක්‍රියාව. ට්‍රාන්සිස්ටරේ මොකටද ගන්න ප්‍රයෝජන? එකක් තමයි මොකක් හරි වර්ධනයක් කරන්නේ. ධාරා වර්ධනයක් හෝ සංඥා වර්ධනයක් සඳහා ගන්න පුළුවන්. එතකොට ධාරා වර්ධනයක් සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ පරිපථයෙන් පෙන්නන්නේ. ඔයාලන්ට පේනවා ඇති මේ පරිපථය අර මම මුලින් කිව්වා වගේ BE සම්බන්ධ කරලා හදාගෙන තියෙන ප්‍රධාන පරිපථය. ලොකු දෙයක් නෙමෙයි. BE සම්බන්ධ කරලා මූලිකව මම කිව්වනේ මුලින්. ඒතර BE කියන අග්‍ර දෙක සම්බන්ධ කරලා හදනවා ප්‍රධාන. ප්‍රධාන කියන්නේ සංඥාව දෙන එක. ප්‍රධාන පරිපථය. CE සම්බන්ධ කරලා හදා ගන්නවා ප්‍රතිදාන පරිපථය. ඒතර එතනින් තමයි ප්‍රතිඵලය එන්නේ. එතකොට බලන්නකෝ මේක තියෙන උපාගමන කියන ප්‍රධාන පරිපථයේ තියෙනවා කෝෂ 3 වෝල්ට් කෝෂ තියෙනවා බැටරිය. ඒ කියන්නේ කෝෂ දෙකක් තියෙන එක 3 වෝල්ට් වෙනන S එක කියලා ස්විච් එකක් තියෙනවා. ඊළඟට මට කියන්නකො මේක මොන වර්ගයේද කියලා. ඉතලේ එලියටනේ තියෙන්නේ. ඉතලේ එලියට නම් බේස් එක P වෙන්න එපා. તો බේස් එක P නම් මොකක් වෙන්න ඕනේ? NPN ट्रांजिस्टर. NPN ट्रांजिस्टर මෙතන. ඒතරගේ ප්‍රධාන පරිපථයේ තියෙනවා ස්විච් එකක්. කෝෂ තියෙනවා. L1 කියලා බල්බයක් තියෙනවා. මේ සාමාන්‍ය බල්බයක්. ඒව දැන් හොයාගන්නත් නැහැ මොනවද මේ ටෝච් බල්බ් කියලා අපි කියන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ ටෝච් බල්බ් එකක්. ඔයගේ කතරයක් ගහලා පෙන්නන්නේ මොකද්ද? ටෝච් බල්බ් එක. මේවා දැන් හොයාගන්න මොකද මේ වගේ බල්බ් තියෙන ටෝච් දැන් නැහැ. දැන් තියෙන LED තියෙනවා. તો මේ හෝල්ඩර් එකට හයි කරලා තියෙන්නේ. අග්‍ර දෙකක් එහෙම එළියට නැහැ ඒකේ. මෙන්න මෙතන තියෙනවා VR කියලා ගන්න. VR කියලා ගහන්නේ variable resistor කියන එක. කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. දැන් මේ තියෙන මේ ප්‍රතිරෝධයක සලකුණනේ. එතකොට මේ ඉතලයක් ගහලා තියෙන එකෙන් පෙන්නන්නේ මේක වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒක මේ බාහිර පෙනුම තියෙන රූපයක් මෙතන තියෙනවා. අග්‍ර තුනක් තියෙනවා. ඒකෙන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ අග්‍ර තුන පැහැදිලිව සම්බන්ධ කරලා තියෙන විදිහ. 1 හා 2කට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ 3 කියන අග්‍රේ නිදහස්ව තියෙන්නේ. දැන් 1යි 3යි සම්බන්ධ කරලා නියත ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් 1යි 2යි සම්බන්ධ කරා මේ මෙන්න මේ ඇක්සලේ කරකවනකොට ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒතර එතන ප්‍රතිරෝධය වෙනස් කරන්න තමයි හදලා තියෙන්නේ. ඒතර ප්‍රධාන පරිපථයේ ගලන ධාරාව පාලනය කරන්න හදලා තියෙන්නේ. ප්‍රතිදානයේ මොනවද තියෙන්නේ? L2 කියලා බල්බයක් තියෙනවා. 3 වෝල්ට් කෝෂයක් තියෙනවා. S2 කියලා ස්විච් එකක් තියෙනවා. මෙතන පෙන්වනවා මේ D100 කියන ट्रांजिस्टर අග්‍ර තියෙන පිළිවෙල. මේ කාට හරි මේක හදනවා නම් අර ලේසි මේ උපාංග ටික ගන්න පුළුවන්. ඒකට ඔය variable resistor කියන එක එක විදිහට එනවා. දැන් හඩ පාලක කියලා එකක් එනවා මෙන්න මේ වගේ. මේ තියෙන කරකෝන නොබ් එක මෙතනින් කරකෙවුවාම තමයි ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. මෙයා තියෙන අග්‍ර තුන තියෙනවා. කොහොම කරකවන්න පුළුවන්. ඊව එකක් දාන්න පුළුවන් තමයි. ट्रांजिस्टर නම් ගොඩක් තියෙනවා මෙතන. මේ ट्रांजिस्टर මම ඉතින් අන්ති ගහලා තියෙනවා DRC ගන්නවා නම් DRC කියලා ගහලා තියෙනවා. කඩින් ඉල්ලුවම් දෙනවා. මේකේ දෙනවා ඇති. ඔයගොල්ලන්ට මේකත් ලංකවල පෙන්නන්න. පොඩි හැබැයි. අග්‍ර තුනක් තියෙනවා.
මේ දීහාර්ථයකින් තාන්තික කරේ දෙක ආකාරයව තියෙනවා. උදා ඉලක්කමින් තියෙන දෙන්නේ නැහැ. මේ තවත් එක. හැබැයි මේ වගේම මේ ICs තියෙනවා. අග්‍ර තුනක් තියෙන ICs තියෙනවා. ඒතර හැම වෙලේම කල්පනා කරන්න එපා. තාන්තික අග්‍ර තුනයි තියෙන්නේ වෙනවට නැහැ කියලා. එතකොට මෙතන කරන්න ඕනි මොකද්ද? ඒ කරන්න ඕනි මොකද්ද කියන එක පැහැදිලිව තියෙනවා. ඊළඟට බලමු මොකද්ද කරන්න ඕනි කියලා. S1 ස්විච් 3 වෝල්ට් බැටරිය VR පරිමාපාලකය සහ L1 බල්බය ප්‍රධාන පරිපථයේ තියෙනවා. අපි කියවනේ. අනෙක් 3 වෝල්ට් බැටරිය S2 ස්විච් සහ L2 බල්බයේ තියෙන ප්‍රතිදාන පරිපථයේ. එතකොට බැටරිය හයි කරන්න කියන්නේ S1 හා S2 විවෘතව තියෙන වෙලාවට. S1 හා S2 විවෘත වෙලා. මෙතන විවෘත වෙලා තමයි. මේ රූප පෙන්වන්නේ විවෘත අවස්ථාව. විවෘත කියලා කියන්නේ ඕෆ් කියන්නේ. එන ඔන් කියන්නේ මොකද්ද? ඔන් කියන්නේ සංවෘත කියන්නේ. ඒතර විවෘත කරලා තියෙනවා සංවෘත කරලා තියෙනවා කියලා තමයි සමහරට ඉන්නේ. ඒ වචන දෙක දන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ඒතර දැන් S1 S2 විවෘත වෙලාවෙත් අපි කොහොමද හයි කරන්නේ? මේ දෙපැත්ත. ඊට පස්සේ පළමුව S1 සංවෘත කොට L1 බල්බේ යන්තමින් දැල්වෙනසේ V-හානි ප්‍රතිරෝධය තීරණය කරන්න. S1 විතරක් සංවෘත කළා මෙන්න මේ බල්බය. එතකොට මේක ටිකක් සංවෘත කරපු ගමන් ටිකක් එළිය වැඩියෙන් පෙන්වන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මේක පරිමාපාලකයෙන් ප්‍රතිරෝධය වැඩි කරලා ධාරාව අඩු කරනවා. ඒතර බල්බයේ දීප්තිය ටිකක් අඩුවෙන් තමයි මේක තියාගන්නේ. මේක දීප්තිය අඩුවෙන් තියාගන්න. ඒකේ විශේෂත්වයක්ත් තියෙනවා. මොකද මේ පරිපථය හරහා ලොකු ධාරාවක් ගලා ගියොත් මේක අක්‍රිය වෙනවා. විභාගයට ඇහුවයි. මෙතනට VR එකක් නොදා බෑ. මෙතන R එකක් හෝ VR එකක් තියෙන්න ඕනේ. මේකේ වැඩි ධාරාවක් ගියොත් මේක ක්‍රියා කරන්නේ නැතුව යනවා. අක්‍රිය වෙනවා. ඒක ඇහුවා එක සැරයක් විභාගයට ළමයි ලියුවා පිච්චෙනවා කියලා. ලකුණු දෙන්නේ නැහැ නේද? පිච්චෙනවා කියලා කියන්න බෑ නේ. පිච්චෙනවා නම් මිනිගන්න බෑ මේක. එහෙම එකක් වෙන්නේ නැහැ. මේක අක්‍රිය වෙන එක තමයි වෙන්නේ. ඒතර අක්‍රිය වේ කියලා තමයි ලියන්න ඕන. ඒතර මේකේ වැදගත්කම අපිට ඕනි ගානකට මේ ධාරාව යවන්න පුළුවන්. අපිට ඕනි ගාන මේක හදන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ස්ථිර ප්‍රතිරෝධකයක් මෙතන දැම්මා කියලා. එතකොට අපිට ඕනි ගාන හදන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් ඒක. සමහරවිට මදි වෙන්න පුළුවන්, සමහරවිට වැඩි වෙන්න පුළුවන්. ඒක මේව එකක් දාන එක ගොඩක් හොඳයි. ඒකල් හරි. එතකොට නැවත S1 ස්විච් එක විවෘත කරනවා. දැන් අර බල්බ් එක යන්තම් දැල් වෙන්න හදලා මේක විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ ඕකේ ඔය S1 හා S2 අරින වහන රටාව අනුව ලැබෙන නිරීක්ෂණ අහනවා. සමහරවිට කෙටිපස පත්‍රය අහන්න පුළුවන්. බලන්න උකට වගුවක් දෙනවා පොතේ. ඉතින් දැන් මේකේ මම සඳහන් කරලා නැහැ පොතේ ඔය ගන්න තමයි තියෙන්නේ. අනිත් ටික ලියා ගන්න ඕගොල්ලෝ මම කියනකොට මොකද වෙන්නේ කියලා. දෙකම off. S1 off, S2 off. මොකද වෙලා තියෙන්නේ? L1 දැල් වෙන්නේ තියෙනවා. දැල් වෙන්නේ නැත්නම් දීප්තියක් කතා කරන්න බෑ. ඒක තමයි ඉරක් ගහලා. L2 දැල් වෙන්නේ නැහැ. ඒතකොට දීප්තියක් ගැන කතා කරන්න බෑ. ඉරක්. දෙවෙනි අවස්ථාවේදී S1 සංවෘත කරලා තියෙනවා. S2 විවෘතයි. අන්න එතකොට L1 දැල් වෙනවා. හැබැයි දීප්තිය අඩු කළානේ. VR එකෙන් කරකවල ප්‍රතිරෝධය වැඩි කළානේ. ඒ වැඩි කරපු නිසා මොකද වෙන්නේ? දීප්තිය අඩු වෙනවා. හැබැයි L2 දැල් වෙන්නේ නැහැ. ඒතකොට ඒක දීප්තියක් ගැන කතා කරන්න බෑ. දැන් මාරු කරනවා බලන්නකො S1 විවෘත කළා
S2 සංවෘත කරනවා. මොකද වෙන්නේ? අන්න එතන විශේෂයි දෙකම දැල් වෙන්නේ නැහැ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් S1 විවෘත වුණාට S2 සංවෘත කරාම ඒක හරහා ධාරාවක් යන්න පුළුවන් කියලා හිතනවා. දැන් අපි බලමු ආයි මොකද්ද මේ සර්කිට් එක. ඒකෝ දැන් කාට හරි දැන් මේක හැදිලුව පේනවනේ මේක විවෘත කරලා තියෙනවා. හැබැයි මෙතනනේ කෝෂ මෙතනක් තියෙනවනේ. ඒකෝට මේ කාට හරි තරක් කරන්න පුළුවන් මේක වැවුවාම මෙහෙම යන්න පුළුවන් ධාරාව. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙනම් එතන නිරීක්ෂණය වෙන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. බල්බ දෙකම දැල් වෙන්නේ නැහැ. ඒතකොට දීප්තියක් ගැන කතා කරන්න බෑ. දීප්තිය කියන ඉරක් තමයි ගහන්නේ. දැන් පැහැදිලිවම කාරණා හතරක් තියෙනනම් කිරිපස්ස පත්‍රයක ගහන්න පුළුවන්. ඒකෙන් කොටසක් හරි අහන්න පුළුවන්. හතරවෙනි අවස්ථාවේ මේ ස්විච් දෙකම දාන්න. ඒ කියන්නේ සංවෘත කරනවා. හතරවෙනි අවස්ථාවේ මේ දෙකම සංවෘත කරාම මොකද වෙන්නේ? L1 දැල් වෙනවා. හැබැයි දීප්තිය අඩුයි. L2 දැල් වෙනවා. දීප්තිය වැඩි. දැන් ඇයි එහෙම වුනේ? අපි බලමු ඊළඟට එහෙම වෙන්නේ ඇයි? දැන් ඔයාලට පැහැදිලි නේද? S1 විවෘත වෙලා S2 සංවෘත වුණාට ධාරාවක් ගලන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගලනවා නම් විතරයි ප්‍රතිදානයේ ධාරාවක් ගලන්නේ. දැන් ප්‍රතිදාන පරිපථයේ විභවාන්තරයක් තිබුණානේ. අර S2 සංවෘත වෙලාවේ යාට විභවාන්තරයක් තිබුණා. ඒ වුණාට ගලන්නේ නැහැ. ඇයි ගලන්නේ නැත්තේ? ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගලා යන්නේ නැති නිසා. ප්‍රධානයේ කුඩා ධාරාවක් ගැලුවා. ප්‍රතිදානය මොකද වෙන්නේ? විශාල ධාරාවක් ගලනවා. කොහොමද ඒක තේරුම් ගන්නේ? ප්‍රධාන පරිපථයේ තියෙන බල්බය අඩු දීප්තියක් තියෙන. ප්‍රතිදාන පරිපථයේ තියෙන බල්බයේ වැඩි දීප්තියක් වෙනවා. එතකොට කාරණා දෙකක් මේකේ ප්‍රධාන වශයෙන් අපි මතක තියාගන්න ඕනේ. එකක් තමයි ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගලනකම් ප්‍රතිදානයේ ධාරාවක් ගලන්නේ. ප්‍රධානයේ කුඩා ධාරාවක් ගලනකොට ප්‍රතිදානයේ විශාල ධාරාවක් ගලනවා. එතකොට ඒකේ අමතර කාරණා ටිකක් තියෙනවා බලන්න. ප්‍රධානයේ ධාරාවට කියනවා පාදම ධාරාව. ප්‍රතිදානයේ ධාරාවට කියනවා සංග්‍රහක ධාරාව. පාදම ධාරාව තමයි අර මම කලින් කිව්වේ IB. I කියන්නේ ධාරාවනේ, B කියන්නේ බේස් එක කරා යන එකක්. ඒක බේස් එක කරා යන තමයි IB කියලා කියන්නේ. එතකොට සංග්‍රහක කරා යන නිසා තමයි සංග්‍රහක ධාරාව IB කියලා කියන්නේ. එතකොට අපි මේකෙන් ඉගෙන ගන්නවා මෙන්න මේ දේ. මොකක්ද? ප්‍රධානයේ ගලන IB කුඩා ධාරාවක් ප්‍රතිදානයේදී විශාල ධාරාවක් බවට ට්‍රාන්සිස්ටරය මගින් වර්ධනය කරනවා කියන්නේ. ඒකට කියනවා ධාරා වර්ධනයක් කියලා. නැත්නම් ට්‍රාන්සිස්ටරයේ වර්ධක ක්‍රියාව. ධාරා වර්ධනයක් කරන්න පුළුවන් කියන එක මේ පරීක්ෂණයෙන් අපි ඉගෙන ගන්නවා. ධාරා වර්ධනයක් වගේම සංඥා වර්ධනයකටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥාවක් වර්ධනය කරගන්න ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරන්න පුළුවන්. ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥාවක් කියන්නේ කනට ඇහෙන එකනේ. 2010 තියෙන එකනේ. ඒක මේ ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසයේ තියෙන එකක් වර්ධනය කරගන්න අපිට වාසි. අපිට එක එක අවස්ථාවල අවශ්‍ය වෙනවා. අපි දන්නවා මයික් එකකින් කතා කරාම ස්පීකරෙන් ලොකු හඬක් එනවා. මයික් එකකින් කතා කරන හඬ නෙවෙයි. එතකොට ඒක අනිවාර්යෙන් මේ ට්‍රාන්සිස්ටර් හරහා තමයි වෙන්නේ. එහෙනම් ඒ පරිපථයේ අනිවාර්යෙන් ට්‍රාන්සිස්ටර් තියෙන්න ඕනේ. එතකොට අපි දන්නවා අර විවිධ හෝන් වර්ග තියෙනවා. විවිධ ඔය වාහනවල වෙළඳ එක දේවල් විකුණනකොට එක ශබ්ද දාගෙන එනවා. ඒතර ඒවටත් මේ
ක්‍රියාවලිය පාවිච්චි කරනවා. දැන් මෙතන පෙන්නන්නේ මේ වගේ එකක්. මේකත් පුළුවන් හදාගන්න බැරි කමක් නැහැ. මේක උපාංග ටික මම පෙන්නන්නම්. UM66 නම් මාගාව නැහැ. UM66 කියන්නේ අර හරියට D400 ට්‍රාන්සිස්ටර් වගේ. ඉතින් විතර අපි මේ දැක්ක ගමන් කියන්න බෑ. මේක ගහලා තියෙනවා ඒක බලන්න. දැන් බලන්න මේ විදිහමයි අග්‍ර තුනේ මේ විදිහමයි 60 මේ විදිහමයි. මේක හැබැයි ට්‍රාන්සිස්ටර් UM66 කියන්නේ මේ IC එක. UM66 කිව්වම කඩේ ගන්න පුළුවන්. ඒතර UM66 IC එකක් කියන්නේ ඒකාශ්‍රය සර්කිට් එකක් තියෙනවා. අපි මේ ට්‍රාන්සිස්ටර් දැම්මම ඒකාශ්‍රය ට්‍රාන්සිස්ටර් විශාල ප්‍රමාණයක සර්කිට් එකක් ඒකාශ්‍රය තියෙනවා. කරන කාර්ය ට්‍රාන්සිස්ටර් ගොඩකින් කරන කාර්යය ඒකාශ්‍රය හදලා තියෙනවා සර්කිට්. ඒකට අපිට ඒ සර්කිට් එක හදන්න ඕනේ නැහැ. ඒකට ලොකු ඉලක්කයයි. ඒක හදලා තියෙන එක අපිට හයි කරන්න විතරයි තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ UM66 හයි කරන විදිහ ඒකේ අග්‍ර තුන තියෙනවා පැහැදිලිව අග්‍ර තුනෙන් අග්‍ර 2 හා 3 මේ දෙපැත්තට හයි වෙන්නේ මේ පැත්තට එන්නේ 1. ඒතර අග්‍ර දෙකට එනවා 220 ඕම් 220 ඕම් කියලා මෙතන ගහලා තියෙන්නේ මොකද්ද මේ? ඒ තියෙන්නේ ප්‍රතිරෝධක. ඉතින් ඕම් 220 ප්‍රතිරෝධකයක් ගන්න ඕනේ. ඉතින් මේවා පේනවද මම දන්නේ චූටි දේවල්. මේ තියෙන්නේ ප්‍රතිරෝධකයක්. ඉතින් මේකේ අගයක හොයන විදියක් 10 කියලා දෙනවනේ. ඉතින් ඒක ඕනේ 220 ප්‍රතිරෝධයක් කිව්වම මේ කඩෙන් ගන්න පුළුවන්. 220 ඕම් එකක් දෙන්න කිව්වම දෙනවා. ඒ ආසන්න එකක් ගන්න. එහෙනම් අපිට ඕන නම් මේ වලු ටික දිහා බලලා හරියට හොයන්නත් පුළුවන්. ඊළඟ 3 වෝල්ට් කෝෂයක් 3 වෝල්ට් කෝෂයක් කියන්නේ මේ වගේ එකක්. ඒකට මේක කඩේ තියෙනවා. මේකේ බැටරි දෙක දාපම 3 වෝල්ට් එනවා. 3 වෝල්ට් එනවා. ඒක 3 වෝල්ට් ආපුවාම එතනට එක හයි කරනවා. ඒ පැත්ත ඉවරයි ඒක. ඊට පස්සේ ඒ අග්‍ර දෙක XY අග්‍ර දෙක තියෙනවානේ. ඒක UM66 කඩෙන් ගන්නවා. හැබැයි මේවා පාස් කරන්න ඕනේ. ඒක තමයි වැඩි. මොකද චූටි වයර් දාලා පාස් කරන මොකද මේ අග්‍ර බොහොම පුංචි වයර් ගැට ගන්න ලොකු වයර් ගැට ගන්න. කොහොම පරිසරයෙන් පාස් කරන්න ඕනේ. අදලා බලන්න ඕනේ. ඒතර මෙහෙම තියාගන්නවා මේ කෑල්ල. අපිට මේක පස්සේ කනෙක්ට් කරන්න පුළුවන්. මේ පැත්ත හදා ගන්නවා අර මේ ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරලා D400 පොතේ මේවා විස්තර පැහැදිලිව තියෙනවා මේ මොනවද ගන්න ඕනේ අංකත් දීලා තියෙනවා. ඒතර මේක ඊතල එළියට යනවා මේක NPN එක ගන්නෙ. බේස් එක P නේ. එතකොට ඒකේ අග්‍ර තුනක් හොයා ගන්න පුළුවන්. ඒකේ බලන්න බේස් එකයි එමීටරයයි නැත්නම් පාදමයයි විමෝචකයයි සම්බන්ධ කරලා තමයි මේ අග්‍ර දෙක ගන්න. ඉතින් දැන් මේ ට්‍රාන්සිස්ටරේ පාදමය හොයාගත්තාම එතනින් වයර් එකක් අමුණලා මේ පැත්තට ගෙනාගෙන B කියන එක. ඒතර බේස් එක හොයාගත්තාම මෙතනින් වයර් එකක් අමුණලා මෙතනට ගෙනාගෙන. එතකොට ඒකේ බලන්න මෙන්න මෙතන සංධියක් තියෙනවානේ. මෙතනින් වයර් එකක් මේ පැත්තට අමුණ ගන්න එපා. ඒක බෝඩ් එක හදා ගන්න පුළුවන්. එතනට දානවා කිලෝ ඕම් 22ක ප්‍රතිරෝධක. කිලෝ ඕම් 22. අතන ඕම් 220යි. මෙතන කිලෝ ඕම් 22ක්. දැන් පැහැදිලි ඇති මේ කිලෝ ඕම් 22ක් දාන්නේ. මේ පැත්තෙන් එන ධාරාව අඩු කරන්නේ. මේකට මේ ප්‍රධාන පරිපථයට ධාරාව වෙන්නේ මේකෙන්. මේකට කියනවා පොදු සංග්‍රහක පැලැස්මක්. මේක සංග්‍රහකය පොදු කළ දෙන්නේ. මෙන්න මෙතන තියෙනවා චූටි උපකරණයක් ඉලි දෙකක් තියෙනවා. මොකක්ද? එතන දාන්න ඕනි ධාරිත්‍රකය. ධාරිත්‍රක ගුවන් එක ප්‍රමාණයක් තියෙනවා විශාල ධාරිත්‍රක තියෙනවා. ධාරිත්‍රක නිකන් මේ බැරල් එකක් වගේ. මේ බැරල් එකක් වගේ එකේ තියෙන අග්‍ර දෙක ඒකේ දන වෙන තියෙනවා මේ දිග එකක් දිගයි. ඉතින් මේක කොටයි. අර LED එකේ වගේ. එහෙම නැතිවක් තියෙනවා ඉතින්. එක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතන දාන්න ඕනේ මයික්‍රෝෆැරඩ් දශම 1 එක. ඒක හයි කරනවා. ඒක හයි කරන්නේ අර අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ විචලනය වන අවිසංඛ්‍යාත තරංගයන්නේ. ඒ විචලනය වෙනකොට විතරක් මේක යන්න හදලා තියෙනවා. නැත්නම් නිකන් කූගල සද්දයක් එනවා. දැන් අරකින් සංඥාවක් එනකොට විතරක්
එහා පැත්තට යන තමයි මේක දාලා දුන්නේ. මෙතන එතකොට අර කිව්වා වගේ ප්‍රතිරෝධකයක් දාන්න ඕන. ඊට පස්සේ බලන්න සංග්‍රහක අග්‍රයට හයි කරලා තියෙන ස්පීකර්. පොඩි ස්පීකර් තියෙනවා කඩ. ඒකේ අග්‍ර දෙකක් තියෙනවා ඒක අග්‍රයක් මේ පැත්තට ඒක මාරු වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ කොහටද? කෝෂයේ ධනාග්‍රයට. ඔන්න මතක තියාගන්න මෙන්න මේවා හිස් වෙනවා විභාගය. ඇයි හිස් වෙන්නේ? දැන් මම කියවනේ දැන් මෙතන මේ ප්‍රධානය ප්‍රතිදානය පසු නැඹුරු කරන්න ඕනේ කියලා. ඒකට මේකේ මොකද්ද ට්‍රාන්සිස්ටර් කියලා දැනගෙන මෙතන P නම් මේක එන්නේ. ඒතර එන්නම් n එකට එනම් ධන එන්න ඕනේ. ධන එන්න ඕනේ. ඒකම තමයි මේ පැත්තටත් එන්න ඕනේ බේස් එක. ඒතර මේකේ ධන සිනක් නැහැ. මේක ඕන පැත්තට හයි කරන්න පුළුවන්. මෙහෙම ඇවිල්ලා කෝෂයට එන්න ඕනේ ධන. මේක npn නම් තමයි මේ පැත්ත ධන වෙන්නේ. මේක pnp වුණා නම් මෙතන ඍණ වෙනවා. ඒතර මතක තියාගන්න මෙන්න මෙතන තියෙන එකට විරුද්ධ එක තමයි මෙතන එන්නේ. මෙතන තියෙනවානේ අර සන්නයක් කැල්ලක්. ඒක p නම් අරක p නම් සම්බන්ධ කරලා තියෙන්නේ ඕනේ. ඒ කියන්නේ පසු නැඹුරු කරන්න ඕනේ මේ කැල්ල. ඊට පස්සේ මේ කෝෂයේ අනික් අග්‍රය යන්නේ කෙලින්ම විමෝචකය. එතකොට මේක හදලා මේක ක්‍රියා කරන පිළිවෙලක් දීලා තියෙනවා. පරිපත පූර්වයේ පරිපතේ ගොඩනගා ගන්න. ඒක කැමති විදිහට හදා ගන්න පුළුවන්. කාඩ්බෝඩ් එක දියොත් තමයි. අර කාලය පාවිච්චි කරනවා පරිපත පූර්වක හදන්නේ. පළමුව ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥා ජනකයේ ස්පීකරයට තනිව සම්බන්ධ කොට යන්තමින් ශබ්දයේ ඇසෙන තරමට සංඥා ජනකයේ ප්‍රතිදානය සකස් කරන්න. ඒක යන්තම් ඇහෙන කෙලින් මේ අර ට්‍රාන්සිස්ටර් හයි කරන්න කලින් මෙන්න මෙතනට ස්පීකරයක් ගාලා මේ XY වලට ස්පීකරේ හයි කරලා යන්තම් හඩේන විදිහට මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙතනට සම්බන්ධ කරන්නේ. A හා B අග්‍ර අතරට ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥා ජනකයේ සම්බන්ධ කරන්න ඇතිවන අඩ ශ්‍රවණය කරන්න. ඒක ඇත්තටම මේකෙන් එන්නේ අර පාන් විකුණන වාහනේ හඬ. එතකොට එහෙනම් අර ස්පීකරේ දෙලින්ම එකට සම්බන්ධ කරපු වෙලාවේ උදා හඬක් එන්නේ. හැබැයි ට්‍රාන්සිස්ටරේ හරහා ගියාම ඒක වැඩි හඬක් බවට පත් වෙනවා. ඒකෙන් අපි නිගමනය කරනවා මොකක්ද? ට්‍රාන්සිස්ටරේ මගින් ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥාවක් වර්ධනය කරන්න පුළුවන් කියනවා. පැහැදිලිද? එතකොට දැන් අර මේක කෙලින්ම ස්පීකරට හයි කරපු වෙලාවේ එන හඬට වඩා වැඩි හඬක් ට්‍රාන්සිස්ටරය හරහා සම්බන්ධ කරාම ලැබෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ මේ ට්‍රාන්සිස්ටරයට පුළුවන් සංඥා වර්ධනයක් කරන්න කියලා. ඒ වගේ හදපු පරිපතයක් මම දැන් පෙන්නන්නම්. පොඩි වෙනසක් තියෙනවා මේකේ. අර අපි ඉස්සෙල්ලා කතා කරපු එක ඉස්සෙල්ලා පෙන්වන්නේ ධාරා වර්ධනයක්. ඉස්සෙල්ලා බලා ගන්නකෝ මේ පැත්තේ තියෙනවා කෝෂය. මෙතන ට්‍රාන්සිස්ටරේ තියෙනවා. මෙතන බල්බයක් තියෙනවා. මේ ප්‍රධාන පරිපථයට බල්බයක් සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රධාන පරිපථයේ බල්බය මේක ප්‍රතිදානී බල්බය. ප්‍රධාන පරිපථයට තමයි ස්විච් එක දාලා තියෙන්නේ. ප්‍රධාන පරිපථයේ තියෙනවා මෙතන ප්‍රතිරෝධකය. දැන් දන්නවනේ ප්‍රතිරෝධකයක් දාන්නේ හේතුව.
ප්‍රතිරෝධකයක් දාන්නේ මේක හරහා යනවා කුඩා ධාරාවක්. මේක කරා. BE පරිපථය යනවා. તો මෙහෙම යන්නේ ධාරාව. දැන් අපි ඉගෙන ගත්ත එකේ මේ පැත්තේ කෝෂ තිබුණානේ. ඒකෙන් මම ඕනේ නැහැ දැන් මේ පොදු සංග්‍රහක විදිහට හදුවාම මේ කෝෂයේම ධාරාව මේක හරහා යන්න පුළුවන්. මේ කෝෂයේම තමයි මේ පැත්තට ධාරාව යන්නේ. ඒතකොට එන ධාරාව පාලනය කරන්න තමයි මෙතන ප්‍රතිරෝධකයක් දාලා තියෙන්නේ. දැන් මේ ස්විච් එක දානකම් දැන් බලන්නකො මේකේ තියෙනවානේ මේ විදුලිය යන්න පුළුවන් මේ පාර තියෙන්නේ පැහැදිලි. ඒ වුණාට මේක දැල් වෙන්නේ නැහැ. දැන් මේකේ බුත් තමයි දැල් වෙන්නේ. දැන් බලන්න ප්‍රධාන පරිපථයේ ධාරාව ගන්නකොට විතරයි ප්‍රතිදානයේ ධාරාව යන්නේ. හරි ඉතලා අපි කතා කරලා ස්විච් එකේ මේ පරිපථය වල. එතකොට දැන් මේ බල්බේ දැල් වෙන්නේ නැහැ කියන එකේ අදහස මේ කරා ධාරාවක් යන්නේ නැහැ කියන එක. මේ කරා යනවා. යන ධාරාව මේ බල්බේ දැල් වෙන තරම් ප්‍රමාණවත් නෑ. එතකොට දැන් බලන්න මේ පැත්තෙන් යන ධාරාවට වඩා වැඩි ධාරාවක් ප්‍රතිදාන පරිපථයේ යනවා. එතකොට සංඥා වර්ධනයක් වෙනවා වගේ මේක ධාරා වර්ධනයකුත් වෙනවා. මේක මේ සර්කිට් එක හදලා තියෙන ධාරා වර්ධනයක් විදිහට පෙන්නන්නේ. අපිට සංඥා වර්ධනයක් පෙන්වන්න ඕන නම් මේ පැත්තේ මයික් එකක් හයි කරලා අර ඉන්නවා වගේ අර මොකද්ද UM60ම ඕනේ නැහැ. කුඩා මයික් එකක් දාලා මේ පැත්තට ස්පීකර් එකක් දාන්න පුළුවන් මේ බල්බ් එක වෙනවා. දැන් මෙතන බල්බ් එක වෙනකොට මයික් එකක් දාන්න පුළුවන්. මෙතන බල්බ් වෙනකොට ස්පීකර් එකක් දාන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රතිරෝධකය අනිවාර්යයි. අර අමතර එකක් දාන්න ඕනේ මොකද්ද? දාරිත්‍රකයක් සම්බන්ධ කරන්න ඕනේ. මයික් එකක් දානවා දාරිත්‍රකයක් දාලා තියෙනවා. මේ විදිහට මේකම වෙනස් කරන්න පුළුවන්. ඒතර සංඥා වර්ධනයක් මේකේ පෙන්වන්නේ ධාරා වර්ධනයක්. ඊළඟ සූචක ක්‍රියාවක් මේකෙන් පෙන්වනවා මේ භාගය. ප්‍රධාන පරිපථයේ ධාරාව ගලනකම් ප්‍රතිදානිය ගලන්න. දෙකටම ගන්නත් පුළුවන් වුණා. දැන් ප්‍රධාන පරිපථයේ ස්විච් එක දානකම් ප්‍රතිදානිය නෑ. ඒතර බල්බ් දෙකේ දීප්තිය වෙනසෙන් තමයි අර ධාරා වර්ධනය කියන එක පෙන්වන්නේ. දැන් පැහැදිලිවම මම මේකත් වෙන්නේ මේක සාමාන්‍යකරණය කරන්න ඕන නිසා මේ පැත්තේ මොකක් හරි සංඥාවක් ධාරාවක් නම් අඩු ධාරාවක් නම් මේ පැත්තෙන් වැඩි වෙනවා. මේ පැත්තෙන් කුඩා සංඥාවක් දුන්නා මේ පැත්තෙන් ඒක වර්ධනය වෙනවා. ඊළඟට මේ පැත්තෙන් ධාරාව ගලනකම් මේක ගලන්නේ නැහැ. ප්‍රධානීය ගලනකම් ප්‍රතිදානීය ගලන. ඒක තමයි දීප ක්‍රියාව. ප්‍රධානීය ගලනකම් ප්‍රතිදානීය ගලන. ප්‍රාදීදී ස්විච් එකකට පාවිච්චි කරන්න පුළුවන් තාමයි. දැන් එතන ස්විච් එකක් ලෙස ක්‍රියා කරන එක බලන්න තව පරිපථයක් දීලා තියෙනවා. ඒකේ පොඩ බලමු අපි මේක තේරෙන්නේ නැතුව ඇති. දැන් මේ ප්‍රධාන පරිපථයේ තමයි BE එක සම්බන්ධ කරලා තියෙන්නේ. අන්න ඒකට දාලා තියෙනවා VR එක. ඒ VR එක තුවාම දැන් අර පරිමාපාලකයෙන් පෙන්වනවා වගේ මේ කුඩා ඒවාක් තියෙනවා. කුඩා ඒවා තියෙනවා. දැන් මේක ගත්තොත් එහෙම මේ variable register එකක් බොහොම පොඩි. මම තවත් ලස්සන පෙන්නන්න. මේක මැද තියෙන පොඩි කට්ටය. ඒක මොනවාක් හරි ඉතුරු පිළිනක් කරනවා කරලා දාලා කරකවන්න ඕන. මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. අග්‍ර තුනක් තියෙනවා. දැන් මම අල්ලන් ඉන්නේ වයර් එකක් සම්බන්ධ කරලා තියෙන එක පැත්තක්. උඩ තියෙනවනේ අග්‍ර දෙකක්. ඒතර මේ මැද තියෙන කට්ටයට මොකක් හරි දාලා කරකවන්න. දැන් අර පරිමාපාලකේ නම් අණ්ඩක් තියෙනවනේ. පොඩ් එකක් තියෙනවා කරකවන්න. මේවා දැන් අර මේ
ටීවී වල රේඩියෝ වල හඬ පාලක කියලා එන්නේ මේකමනේ. දැන් මේක කරගුවාම හඬ වැඩි වෙනවා කියන්නේ මොකද්ද? වැඩි ධාරාවක් යනවා. ඒකත් ගන්න මේකමයි. ඒතර VR එකක් මෙතන දාලා තිනවා BE පරිපථය නැත්නම් ප්‍රධාන පරිපථයට ප්‍රධාන පරිපථයට විදුලිය ගන්න මෙතන ඉන්නවා. ප්‍රතිදාන පරිපථයේ තියෙන කෝෂයෙන්මයි ගන්න මෙහෙම. ඒතර බලා ගන්න මේ මෙන්න මෙහෙමයි යන්නේ. ඒතර මේ ධනාග්‍රේ ඉඳලා ඔහම යනවා ධාරාව. ඔහම ගිහිල්ලා මේ කිලෝම් 10 ස්ථිර ප්‍රතිරෝධකය හරහා ඇවිල්ලා මෙහෙම යන්නේ. මෙහෙම තමයි කෝෂයට යන්නේ. BE හරහා ගිහිල්ලා S ස්විචය හරහා ගිහිල්ලා තමයි කෝෂයට යන්නේ. හරිද? ඒක තමයි පාර. ඕනනම් මෙහෙම යන්නත් පුළුවන්. කෝෂයේ ධනාග්‍රේ ඉඳලා ඔහම ඇවිල්ලා කිලෝම් 10 ප්‍රතිරෝධකය හරහා ඇවිල්ලා මේ පැත්තේ ප්‍රතිරෝධය අඩු නම් මෙහෙ යනවා මේ VR එක හරහා ගිහලා මෙහෙම යනවා. ඒතකොට ට්‍රාන්සිස්ටර් යන්නේ නැහැ. පැහැදිලිවද පාරවල් දෙකක් තියෙනවානේ. කෝෂයේ ඉඳලා කොහොම ඇවිල්ලා C හරහා යන්න බෑනේ. C හරහා යන්නේ මේ හරහා ගියොත්නේ ඉස්සෙල්ලා වෙන්නේ මේකනේ. කොහොම කිලෝම් 10 ප්‍රතිරෝධකය හරහා ගිහිල්ලා VR එක හරහා ගිහිල්ලා S ස්විචය හරහා ගිහිල්ලා ස්විච් ඔන් කළා නම් කෝෂෙට එන්නේ. මේක පාර. එහෙම යන්නේ මොකක් වුණොත්ද? එහෙම යන්නේ මෙයාගේ ප්‍රතිරෝධය අඩු කරලා තිබුණා. අපි හිතමුකෝ මේක වැඩි කළා කියලා. දැන් මේක තේරුම් ගන්න තියෙන ඔච්චරයි අතරම. මේක ක්‍රමයෙන් වැඩි කළොත් මොකද වෙන්නේ? මෙයා මේ පාරේ යන්නේ නැතුව මේ ලේසි පාරේ යනවා. මෙහෙ යන්න බෑනේ අමාරුයි පාර වහනවනේ. ප්‍රතිරෝධය වැඩි කරනවා කියන්නේ විදුලියට යන්න දෙන්නේ නැහැ කියන එක. ඒතකොට විදුලියට යන්න දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයා යනවා මේ පාර. මේ පාරේ යන ටිකක් අමාරුයි. අපි දන්නවනේ මේකේ විභව බාධකයක් තියෙනවා කියලා. මේ විභව බාධක නිසා තමයි මෙහෙ යන්න හදන්නේ. දැන් මෙහෙ යන්න පාර වහනවා නම් මේ විභව බාධකයේ විඳගෙන මෙහෙ යනවා. අන්නේ යන්නේ කොච්චර විභවයක් සහිතවද කියලා බලන්න මේ පරීක්ෂණය කරන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ මේ VR එකේ ප්‍රතිරෝධය අඩු කරලා තියෙන වෙලාවට මෙහෙ යන්නේ නැහැ. එතකොට මේක ක්‍රියා කරන්නේ විවෘත ස්විච් එකක් ලෙස. ඒ කියන්නේ ඕෆ් ස්විච් එකක් ලෙස. ට්‍රාන්සිස්ටරේ ස්විච් එකක් වගේ වැඩ කරන වෙලාව. ඒ කියන්නේ මේ වෙලාවට යන්න දෙන්නේ නැහැ. අපි හිමීට මේකේ ප්‍රතිරෝධය වැඩි කරොත් මේකේ වෝල්ටේජ් එක ක්‍රමයෙන් වැඩි වෙනවනේ. ඔන්න එක්තරා අවස්ථාවකදී විදුලිය ගලන ගන්න. කොහොමද දැනගන්නේ? මේ ස්විච් එක වහලා තියෙද්දි බල්බය දැල්වෙන්න ගන්න. මේ ස්විච් එක සංවෘත කළා අපි මේ VR එක ප්‍රතිරෝධය වැඩි කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී බල්බය දැල්වෙනවා. ඒ බල්බේ දැල්වෙන්න පටන් ගන්න වෙලාවෙදී අපිට පුළුවන් වෝල්ටේජ් එක මනින්න මෙන්න මේ දෙක අතර. ඒක තමයි V කියලා ගහලා තියෙන්නේ. මේ වෝල්ටේජ් එක මනින්න නම් මේ කුඩා වෝල්ටේජ් එකක් මේ බහුමානයක් නැත්නම් මල්ටිමීටරයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර මල්ටිමීටරේ අඩු පරාසයකට දාලා බේස් එක අපි කියවනේ මොකක් කියලාද කිව්වේ මේකේ? V නේ. එහෙනම් මල්ටිමීටරේ ධනාග්‍රේ මේ V වලට එන්න ඕනේ. බේස් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඍණාග්‍රේ E එකට සම්බන්ධ කරලා තියෙනවා. මේ දෙක අතර විභව වෙනවා නේ. එතකොට දැන් මේක අඩුවම කරනවා. අඩුවම කළා ස්විච් එක දැම්මම බල්බය දැල්වෙනවද නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද මේ මල්ටිමීටරේ හයි කරලා ක්‍රමයෙන් VR එක ප්‍රතිරෝධය වැඩි කරනවා. වැඩි කරනකොට එක්තරා අවස්ථාවකදී බල්බේ දැල්වෙනවා. මේක නම් ඉන්නේ වෝල්ට් 0.7ක් වගේ වෙලාවෙදී සංග්‍රහක ධාරාව ගලන්න ගන්නවා. 7ට අඩුවෙන් තියෙනකොට මේක විවෘත ස්විච් එකක්. 7 වුණාම සංවෘත කරනවා.
හරිම පාර. 4 වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? උපරිම සංග්‍රහක ධාරාවක් ගලනවා. ඒ කියන්නේ බල්බේ දීප්තිය වැඩිම වෙන්නේ. ඕක තමයි මේ පරීක්ෂණය අපි හොයන්නේ. ඒතර ට්‍රාන්සිස්ටරයක් ස්විච්යක් ක්‍රියා කරනවා. අර විභව බාධකයට වඩා අඩු විභවාන්තරයක් තියෙනවා නම් එයා ඕෆ් තත්ත්වයේ තමයි තියෙන්නේ. විභව බාධකයට වඩා වැඩි වෝල්ටේජ් එකක් තියෙනවා නම් එයා ඔන් තත්ත්වයටපත් වෙනවා. ඕක පාවිච්චි කරලා විවිධ නිර්මාණ කරලා තියෙනවා. දැන් ඔය මම කියපු ටික මේකේ පැහැදිලිව තියෙනවා බලා ගන්න. පරිපතය පරිපත පූර්ව මත ගොඩනගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා පරිමා පාලකයේ ප්‍රතිරෝධය අඩුම අවස්ථාවේ පවතිනසේ එය සම්පූර්ණයෙන්ම දක්ෂිනාවර්තව කරකවනවා. ඒතර මම පෙන්වන්නේ මේක දක්ෂිනාවර්තව කරකෙවුවාම ප්‍රතිරෝධය අඩුම වෙනවා. ස්විචය විවෘතව තබා පරිපතයට බැටරි සම්බන්ධ කරන්න. ස්විච් එක විවෘතව තියලා බැටරි සම්බන්ධ කරන්න. බහුමීටරය කියන්නේ අපි බහුමීටරය කියනකොට හිතා ගන්න බෑ මොකක්ද මල්ටිමීටරය කියන පාවිච්චි කරන්නේ. ඒක අර DC වල 2.5 කියලා තියෙනවා කට්ටය ඒකට දාන්න. දාලා ට්‍රාන්සිස්ටරේ පාදමහා විමෝචක අතරට සමාන්තරගතව සම්බන්ධ කරනවා. ඒක රූපේ පෙන්නනවනේ. ඊයපොරෙන් පෙන්නන්නේ වෝල්ට් මීටරේ කියන්නේ. එහි ධන ඒෂණය ප්‍රොබ් දෙකක් තියෙනවානේ මල්ටිමීටරේ. මේක 10 දිගන්නනවානේ. ඒ ධන පැත්ත රතු පාටින් ගොඩක් වෙලාවට තියෙන්නේ ඒක බේස් එකට තියෙනවා. මොකද NPN එකක් නිසා ට්‍රාන්සිස්ටරේ. ඊට පස්සේ තමයි ස්විච් එක දාන්නේ. වෝල්ට් මීටරේ පාඨාංකයයි බල්බේ දීප්තියයි බලන්න තියෙනවා. ප්‍රතිරෝධය පරිමාපාලකයේ අර දකුණට කරපේක වමට කරකවලා ක්‍රමයෙන් වැඩි කරනවා. වැඩි කරලා බලනවා මොකද වෙන්නේ. දැන් මම කීප එක තමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? වෝල්ට් මීටර් පාඨාංකයේ 0.7ට ආසන්න වන විට බල්බය දැල්වෙන්න පටන් ගන්නවා. 8 වෙනකොට බල්බේ වැඩිම දීප්තියකින් දැල්වෙනවා. මොකක්ද එහෙනම් අපි ගන්න නිගමනේ? බලන්න ගොඩක් තියෙනවා. මේ ගොඩක් උඩට මම කීපු ටික තමයි තියෙන්නේ. බලන්න. විමෝචකයේ සහ පාදම අතර විභවාන්තරයේ 0.7ට අඩු විට ට්‍රාන්සිස්ටරේ සංග්‍රහක ධාරාව නොගලයි. සංග්‍රහක ධාරාව කරන්නේ පාදම ධාරාව ගලුවොත් කියලා කලින් කියා දුන්නා. පාදම ධාරාව ගලන්නේ නැහැ. ඇයි 7ට අඩු වුණාම යන්නේ කොහෙද? VR එක කරා යනවා. ට්‍රාන්සිස්ටරය යන්නේ නැහැ. විමෝචක පාදම විභවාන්තරය 7 පමණ වන විට සංග්‍රහක ධාරාව ගැලීම ආරම්භයි. ඒ කියන්නේ විභව බාධකය මෙයනවනේ නැති වෙනවනේ. විමෝචක පාදම විභවාන්තරය 7ට වඩා වැඩි විට උපරිම සංග්‍රහක ධාරාවක් ගලයි. ඒක අපි තීරණය කරන්නේ අර බල්බය වැඩි දීප්තියකින් දැල්වෙන නිසා. ඒ ටිකෙන් අපි තීරණය කරන අවසානයේ BE අග්‍රාතර විභවය 0.7ට වඩා අඩු විට ට්‍රාන්සිස්ටරය ඕෆ් තත්ත්වයේ තියෙන. ඒ කියන්නේ විවෘත ස්විච් එකක් විදිහට. ඊළඟ BE අග්‍රාතර විභවය 7ට වැඩි නම් ඔන් තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ සංවෘත ස්විච් එකක් ලෙස ක්‍රියා කරනවා. ඒක තමයි මේ පරීක්ෂණයෙන් අපි ඉගෙන ගන්න. ඒතකොට ඉගෙනගත්ත දේ පාවිච්චි කරලා ඊළඟට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. මේ බලන්නකො. මම මේක පැහැදිලි කරන්න බොහොම සරලයි මේක. මේක සර්කිට් එක දැක්කම බලන්න ඕනේ නැහැ. බලන්නකො. අරක වගේම අර අතන VR එකක් තිබුණානේ. එතනට දැන් ඒකේ VR එකක් තිබිච්ච තැනට LDR එකක් නේ දාලා තියෙන්නේ. LDR කියන්නේ මොකක්ද? LDR කියන්නේ ප්‍රතිරෝධකයක්. Light depending resistor. මේ තියෙන LDR වැඩි මිලක් වෙන්නේ නැහැ. මේ අග්‍ර දෙකක් තියෙනවා ධන ඍණක් නැහැ. උඩ නිකන් දඟර වෙනවනු ස්වභාවයක් නිකන් ඉලක් තියෙනවා. මේක ආලෝක සංවේදී. මේකට ආලෝකය වැන්නාම ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝකය නැති වෙලාවට අඳුරු වෙලාවට ප්‍රතිරෝධය වැඩි වෙනවා.
ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒතකොට ඒ වගේ එකක් තමයි අර VR එක දෙකකට දාලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ප්‍රධාන පරිපථයේනේ DE එකට තමයි LDR එක දාලා තියෙන්නේ. ඉතින් හරි ලේසි මේකේ අග්‍ර දෙකට වයර් දෙක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් එනවනේ කෝෂයෙන් දෙනවනේ මේකට ධාරාව දෙන්න එපා. බේස් එකට ධාරාව දෙනවනේ. ධාරාව දෙන්නේ මෙතනින්නේ. ඒක එන්නේ VR එකක් කරා. VR එකක් කරා නේ. ඒක අනිවාර්යෙන් එතන තියෙනවා. VR එකක් හරි VR එකක් දාන එක තමයි හොඳ. මේක අපිට ඕන වෙලාවට වෙනස් කරන්න පුළුවන්. එතන ප්‍රතිරෝධකයක් තියෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ වැඩි ධාරාවක් මෙහෙම එනවා. වැඩි ධාරාවක් මෙහෙම ඇවිල්ලා මේ ට්‍රාන්සිස්ටර් අක්‍රිය වෙන්න පුළුවන්. ඒක ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් ඔතන දීලා තියෙනවා. කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. D400 හෝ D313. මෙතන තියෙනවා සංග්‍රහකයට සම්බන්ධ කරලා බල්බ් එක. මේක LED එකක් වෙන්නත් පුළුවන් නැත්නම් මේකේ තියෙන නම් LED එකක් නෙවෙයි සාමාන්‍ය විදුලි පන්දම් බල්බයක් තමයි දාලා තියෙන්නේ. LED එකක් දානවා අර ධනරින පොඩ්ඩක් බලන්න. මාරුණු ධාරාව යන්නේ නැහැ ඒකට ඩයෝඩ් එකක්. ඔය බල්බ් එකක් හයි කරනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔතන ධනරින ප්‍රශ්නයක් එන්නේ නැහැ. විදුලි පන්දම් බල්බ් එක. LED එක සමාන විභාගයට આવොත් සමහරට එන්න පුළුවන් LED එකේ මේ හරියට අඳින්න කියලා පැත්ත දාලා ඒතර ධනරින බලන්න ඕන. මේ කෝෂය අතන මේ ධනට ගලපලා තමයි LED එක දාන්න ඕන. දැන් වෙන්නේ මොකද්ද බලමු. දැන් මං කියවා LDR එක අඳුරේදී ප්‍රතිරෝධය වැඩි කරනවා. ආලෝකයේ තියෙනවා නම් ප්‍රතිරෝධය අඩු වෙනවා. දැන් මම ඉස්සෙල්ලා එකත් පෙන්නවනේ මේ ධාරාව මේ කෝෂයේ ධාරාවට යන පුළුවන් පාරවල් දෙකක්. එකක් තමයි කෝෂයේ ධනාග්‍රේ ඉඳලා ඔහම ඇවිල්ලා කිලෝම් 10 VR එක හරහා ඇවිල්ලා LDR එක හරහා ගිහිල්ලා කෝෂයේ ඍණාග්‍රේට එනවා. වටේ යනවා. කොයි වෙලාවකද ඉන්නද වටේ යන්නේ? වටේ යනවා කියන්නේ BE ධාරාව ගලන්නේ නැහැ. තාපික කරා යන්නේ නැහැ. කොයි වෙලාවකද ගලන්නේ? දැන් මං කියවා LDR එක අඳුරේදී ප්‍රතිරෝධය වැඩි. එළිය තියෙනවනේ ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? එළිය තියෙන වෙලාවට LDR එකේ ප්‍රතිරෝධය අඩු නිසා මේ පාර ඇරෙනවා. ඒ පාර ඇරෙනවා නම් මොකද වෙන්නේ? මේන ධාරාව B හරහා ගලන්නේ අපි දන්නවා නිභා වාදකයක් තියෙනවා කියලා. දැන් ඉස්සෙල්ලත් 0.7ක් තියෙනවා කියලා. ඒකද ඒකනේ අපි බැලුවේ මේ මල්ටිමීටරේ තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ LDR එකට ආලෝකය වැටිච්ච ගමන් ප්‍රතිරෝධය අඩු කරනවානේ. ඒතකොට මේ පාර ඇරෙනවානේ. එතකොට මෙහෙ වද කර කර යන්න ඕනේ නැහැ නේ මෙහෙම. දැන් එහෙනම් ආලෝකයේ තියෙනකම් මොකද වෙන්නේ? BE ධාරාව ගලන්නේ නැත. BE ධාරාව ගලන්නේ නැත්නම් GE ගලනවද? නැත. එහෙනම් බල්බය දැල් වෙනවද? නැහැ. එහෙනම් මේක එළිය තියෙන වෙලාවේදී බල්බය දැල් වෙන්නේ නැහැ. ඔන්න අඳුර වැටෙනවා. අඳුර වැටුණාම මොකද වෙන්නේ? අඳුර වැටුණා LDR එකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. LDR එකේ ප්‍රතිරෝධය වැඩි වුණාම දැන් එතනින් යන්න දෙන්නේ නැහැනේ. අර දැන් අපි අතින් කරා වගේ අතින් අපි කර VR එක කැරගෙවුවානේ. දැන් LDR එක එහෙම කරන්න ඕනේ නැහැ. ඒක ඉබේ වෙන්නේ. දැන් LDR එක අඳුර වැඩිච්ච ගමන් එයාගේ ප්‍රතිරෝධය වැඩි කරගන්න. දැන් මොකද වෙන්නේ? අර ඒ පාරේ ගිය ධාරාවට යන්න දිහාවක් නෑ. එයා යන්නේ කොහෙද? එයා යනවා BE හරහා. අඳුර වැටිච්ච ගමන් BE හරහා ධාරාවක් ගලනවා. ඒ කියන්නේ ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගලනවා. අන්න එතකොට අර මුලින් කියා දුන්නේ මතකයද දැන් BE අර BE හරහා යනකොට එතන තියෙන ආයත බේස කුඩා වෙනවනේ, තුනි වෙනවනේ. තුනි වුණා CE ගලන්න ගන්න. CE ගලන.
මේක NPN එකනේ. එතකොට E වලින් ඇතුළේ වෙන ධාරාව E වලින් එළියට යනවා. එතකොට මොකද වෙන්නේ බල්බය දැල්වෙනවා. දැන් පැහැදිලි නේද? අඳුර වෙලාවෙ ඉබේම බල්බය දැල්වෙනවා. දැන් අපිට ඕක බැයිද විවිධ දේවල් වලට පාවිච්චි කරන්න. අඳුර වැටෙන වෙලාවේදී වීදි පහන් ටික ඉබේ දැල්වෙන්න හදන්න බැයිද? පුළුවන්. ඒ වගේ දේවල් කරන්නේ. දැන් මේක පොඩි දෙයක් වුණාට මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අඳුර වැටෙන වෙලාවේදී මොනවා හරි වෙන්නේ. අඳුර වැටෙන වෙලාවනේ ආලෝක වැටෙන වෙලාව මේක අනිත් පැත්ත කරන්න පුළුවන්. අනිත් පැත්ත කරනවා කියන්නේ මොකක්ද? අපිට ඕන නම් මේක ආලෝකයේදී බල්බය දැල්වෙන්න හදන්න. බල්බය ඕනේ නැහැ මේ බල්බය තියෙන තැන වෙන මොකක් කරයි කරන්න පුළුවන්. අපි තුම ආලෝක වෙනකොට මේ තීනුවක් පදින්න හදනවා කියන්නේ. ඒක විභාගයට අයව එක සැරයක්. පාස් පේපර්ස් බලන්න. ඔය බල්බයම උතන්ට ඕනේ නැහැ. උතන්ට ස්පීකරයක් දාන්න පුළුවන්. උතන්ට මේ මොකද්ද? කරන්ට් එක ආවම වැඩ කරන මොකක් හරි දාන්න පුළුවන්. අර සයිරන් නාලා වගේ තියෙන බයිසිකල් ෆෝන් වගේ ඒව එකක් දාලා වුණා හදිසියකදී වැඩ කරන්න ආලෝකය වැටෙනකොට මොකක් හරි වාහනයක් එනකොට මොකක් හරි වදින්න හදන්න පුළුවන්. ඒතර මේ මූලික දේවල් ඉගෙනුවාම එතනින් එහාට හිතන්න පුළුවන් වෙන ළමයි. එහෙම හිතුවොත් තමයි මේක දියුණු වෙන්නේ. මූලික දේ මේ මූලික වෙන දේ විතරයි අපි කියා දෙන්නේ. ඒක දැනගත්තාම එතනින් එහාට හිතන්න ඕනේ. හිතුවාම තමයි මේක තව තව ඒවාට ගන්න පුළුවන් කියලා කල්පනා වෙන්නේ. එතකොට බල්බය වෙනකොට අපි හිතමුකෝ උතන්ට මේ විදුලි සීනුවක් දැම්මා කියලා. විදුලි සීනුවක් දැම්මම එතකොට මොකද වෙන්නේ? අඳුර වැටෙනවා විදුලි සීනුව තමයි වදින්නේ. එළිය වෙනා විදුලි සීනුව වැදෙන්න ඕන හදන්නත් පුළුවන්. එතකොට කරන්නේ මේ දෙක මාරු කරන එක. LDR එක තියෙන තැනට දානවා VR එක. LDR එක දානවා VR එක දෙවිච්ච තැන. දැන් එහෙම හදපු සර්කිට් එකක් මම පෙන්නන්නම්. මොකද කොහොම ඊට දන්නේ නැහැ. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ සර්කිට් එක. පේනවද? මේක අතරයි කරන්නේ. දැන් ඔයගලන්ට පොතේ තියෙන සර්කිට් එකේ පොඩි වෙනසයි කරලා තියෙන්නේ. ඒකට කරලා තියෙන්නේ අර VR එක දාලා තියෙන තැනට LDR එක දාලා තියෙනවා. මෙතනට දාලා තියෙන VR එක ගන්න මේ ගණනය කරලා ප්‍රතිරෝධකයක්. ඉතින් ප්‍රතිරෝධක දාපු නිසා ප්‍රශ්නයක් තියෙනවා දැන් මට. ඔයගලන්ට මේක ක්‍රියා කරනවා පෙන්නන්න මෙතනට ටෝච් එකක් ගන්නවා. දැන් මේ විදිහට කරන්නේ නැහැ. දැන් අර VR එක තිබුණා නම් අපිට ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අරකවල. ඒ කියන්නේ කොච්චර ආලෝකය වන්නාමද මේක දැල්වෙන්න ඕන කියලා හදන්න පුළුවන්. මම නිකන් ඕන අනිත් සර්කිට් එකක් අල්ලලා පෙන්නන්නම් මේකට ආලෝකය වැටුණාම මොකද වෙන්නේ? දැන් මේ වෙලාවේ නෑනේ. මේ වෙලාවේ LED එක දැල්වෙන්නේ නැහැ. මේ LED එක දැල්වෙන්නේ නැත්තේ මේ BE ධාරාව ගලන්නේ. BE ධාරාව ගලන්නේ නැති නිසා CE ගලන්නේ නැහැ. දැන් BE ධාරාව ගලන්නේ නැත්තේ මෙතනින් එන්න දෙන්නේ නැහැ. දැන් මෙයාගේ ප්‍රතිරෝධය වැඩිනේ. මෙහෙන් එන ධාරාව ඕ යන්න බෑ. ගන්න බෑ. කුඩා ධාරාවක් එන්නේ ඒ ධාරාව මෙහෙ යන්න පුළුවන්. මෙහෙ යනවා. මෙයාගේ ප්‍රතිරෝධය අඩුයි ඒක. මෙහෙ යනවා. මේකේ ප්‍රතිරෝධය වැඩි කරා නම් ඒ කුඩා ධාරාවක් මෙයා දැල්වෙන්නේ බෑ. ඒතර මෙතන ප්‍රතිරෝධය වැඩිනේ මේ වෙලාවේ. අඩු කරන්න මොකද්ද කරන්න ඕනේ? අපිට බලමු ක්‍රියා කරද්දී දන්නේ මම මේ ටෝච් එකක් නැති නිසා මේ බල්බ් එක අල්ලන්න වැඩ කරනවා. බල්බ් එක එළිය වන්නාම LED එක දැල්වෙනවා. පැහැදිලිද? දැන් මම මේ බල්බ් එක එළිය අල්ලන්නේ කොහාටද? මම බල්බ් එක එළිය අල්ලනවා මේ මොන බලන්න. රෝලන්ට පේන්නේ LED එක දැල්වෙනවා පේනවා. හරිද?
මේකට ආලෝක වෙන්නාම මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. අඩු වෙනවා මෙහින් ධාරාව ටිකක් වැඩිපුර එනවා. වැඩිපුර එනහම තමයි මෙතන විභාගාලයේ බිඳගෙන යනවා. BE ගලන නිසා මෙයක් ගලන්න ගන්නවා. ඒක තමයි LED වැලිය. දැන් ඔකේ අනිත් පැත්ත තමයි පොතේ තියෙන්නේ. ඉතින් ඔක පොයි පැත්තට ඉන්නේ දන්නේ නැහැ. ඉතින් පොයි පැත්තට නෙවෙයි දැන් තව එහාට මෙහාට කරලා මේක ඉතින් ඒවට හදන්න පුළුවන් වෙනවා. ඉගෙන ගත්තා නම් ඒක වෙන්න ඕන. වෙනත් විදිහකට මේක පාවිච්චි කරන්න. ඒ සමහරවිට වහිනකොට ගෙට රෙදි වෙලා ඉන්න හදන්න පුළුවන්. ඒ වගේම මේ මේක තමයි පාවිච්චි කරන්නේ. මේ වෙන මොකුත් ඕනේ නැහැ. ගෙදර ලයිට් ටික අවසට ඔන් වෙන්න හදන්නත් පුළුවන් ඕනේ. ඒකට තව පොඩි පොඩි කෑලි ටිකක් විතරයි ඕනේ හොයලා බලන්න. මේකට ආස කරන කෙනෙක් හිටියොත් මේක තව එහාට කරලා ඒක දේවල් හදයි. ඒක තමයි මේ උගන්වන්නේ. විභාගෙට විතරක් නෙමෙයි. දැන් එතන අපි පෙන්නන්නේ මේ සුවිච ක්‍රියාවනේ. සුවිච ක්‍රියාවෙන් එක පැහැදිලිනේ B ගලනකම් C ගලන්නේ. ක්ෂණිකව B ගලුවොත් ක්ෂණිකවම C ගලනවා. දැන් මම දැකලා තියෙනවා අර මේ සංනිවේදන කුළුණ වල ලයිට් එකක් පැයට පත් වෙනවා. එහෙනම් දවල්ට ඒක නෑ. ඒ වගේ එකක් තමයි හදලා තියෙන්නේ. එහෙනම් මේකෙන් තමයි මේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. නම් කවුරුත් ඒක දානවා නෙවෙයි. මේ සම්මානකට අපි දන්නවා වීදි ලාම්පු උදේ හවස මේවා කරන්න ඕනේ. ඒවා මේවා දියුණු කරලා හදන්න පුළුවන්. මේක සම්මානකට අමතක වෙනවා. එතකොට විශාල විදුලියක් අපතේ යනවා. ඒකසලා පේපර් එකක් තිබුණා මේ ඔය දැන් මම පෙන්නපු සර්කිට් එක ඒ පරණ සිලබස් එකේ තිබුණ එක. ඒක තිබුණා මේ විදට වාහනයක් ආපුවාම සයිරන් එකක් වදින්න හදලා දුන්නා. වාහනේ අරවල ඒකේ ලයිට් එකට අර LDR එක ප්‍රතිරෝධය අඩු වෙලා මේ මෙතන බල්බ් එක වෙනකොට තිබුණේ විදුලි දීමක් හයි කරලා. ඒ ළමයි හදුවා කියලා තමයි තිබුණේ. ඉතින් ඒවට තවත් ඉගෙනගත්ත කොටස් සම්බන්ධ කරලා තමයි ප්‍රශ්න යන්නේ ආලෝකය සම්බන්ධව කාච ඒ වගේ දේවල් සම්බන්ධ කරලා අහන්න. මේක කරන විදිහත් මේ පැහැදිලිව තියෙනවා. පරිපතේ හදලා අර LDR එක වහන්න ඕනේ. වහලා බල්බ් එක දැල් වෙනකන් අර VR එක తీරුමාරු කරන්න ඕනේ. වැහුවාම ආලෝකය නැති වුණාම බල්බ් එක දැල් වෙන්න ඕනේ. ඒක ඒ ගානට ප්‍රතිරෝධය හදන්න එපා. ඊට පස්සේ ඇඟිල්ල අයින් කළා ආලෝකය වැටෙන සලස්වන්න. ඒක මොකක්ද නේද? ආලෝකය වෙනකොට ආයෙ නිවෙන්නේ බල්බ් එක. ඊවසේ ආයෙ වහුවාම බල්බ් එක නැවත ආයෙ දැල් වෙනවා. දැන් නිරීක්ෂණය තියෙනවා ආලෝකය පතිත වන විට බල්බේ වෙනවා ආලෝකය අවශ්‍ය ප්‍රමාණයට අඳුර වැටුණාම බල්බේ දැල් වෙන්න ගන්නවා. නිගමනය මොකක්ද නිගමනය? ට්‍රාන්සිස්ටරයේ අධිවේගී ස්විච්යක් ලෙස ක්‍රියා කරනවා කියන්නේ. හරි. අපි මෙතෙක් කතා කළා කොහොමද P වර්ගයේ N වර්ගයේ අල්සන්නායක හදාගන්නේ. ඒ අල්සන්නායක ටැබලි පාවිච්චි කරලා අපි ඉලෙක්ට්‍රොනික උපාංග තුනක් හදාගන්න විදිය කතා කළා. විශේෂයෙන් කතා කළේ දෙකයි. සංදි ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් කියන ඉලෙක්ට්‍රොනික උපාංග දෙක හදාගන්නේ කොහොමද කියන්නේ. අදට පාඩම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ඩයෝඩ් වල භාවිතය ප්‍රත්‍යාවර්තක ධාරා කොහොමද සරල ධාරා බවට හරවගන්නේ කියන කාරණේ ගැන. එහෙනම් නැවතත් හමු වෙන බලාපොරොත්තුෙන් පාඩම අවසන් කරනවා. ඔබ සැමට ආයුබෝවන්.